නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරයේ උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්ම රත්නය උතුම් සංඝ රත්නය පිළිබඳව ප්‍රසාද සිතට පැමිණෙමින් මහා සංඝ රත්නයේ පාමුල සදහම් සාකච්ඡා ඇති කරගන්න පින්වන්ත හෝරාවක් උදාවන්නේ පිනති හැම දිනම දයාවෙන් මේ පිණිස ඒක රාශි කරගන්නවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මිය පරලොව ගිය චිත්‍රා ඉන්ද්‍රාංගනී නාරංගොඩ පින්වන්ත මෑණියන්ට සහ සජිතා ප්‍රියන්වදා විජේසිංහ පිනැති සොයිරියට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් සදහම් සාකච්ඡාව පිණිස අවසරය සූදානම් කරගන්න අපි සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අදත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය යෙදුණා. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ ආශ්චර්යය විදහා දක්වමින් ආරම්භ කරපු මේ ධර්මදේශනා මාලාවේ එහෙමයි. අපි භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිතේ තියෙනවා විශාරද බවට පත් වෙන්න පුළුවන් කරුණු 4ක්. එතකොට මේ කරුණු 4 පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. එහෙමයි. එතකොට අපි මේ කරුණු 4 ගොඩක් අපි සූත්‍ර දේශනා ඇසුරු කරගෙන මම හිතන්නේ ගොඩක් අපි මේ කරුණු 4 ආශ්චර්ය බව ඉස්මතු කරන්න මහන්සි ගත්තා. ඒතර ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ තව තියෙනවා සම්බුදු බවට පත් වෙනකොට ඇති වෙච්ච තව උදාර සුවිශේෂී අවබෝධයන් 10ක් තියෙනවා. ඒවට කියනවා දසබල ඥානය කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට අන්නේ දසබල ඥාන පිළිබඳව තමයි අපි ඊළඟට මේ දහම් කතිකාවතට අරගනිමින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය විස්මිත අවබෝධය පිළිබඳව පැහැදීමක් ඇති කරවන්නට අපි මේ විශාල මහන්සියක් ගන්න හදන්නේ. එහෙමයි. එතකොට මේ සඳහා මේ දසබල ඥාන බොහොම ලස්සනට විස්තර කරපු තැනක් තමයි මහා සීහනාද සූත්‍රය කියලා කියන්නේ. මහා සීහනාද සූත්‍රයේ හරි මේ දසබල ඥාන පවා සර්වඥයන් වහන්සේගේ චිත්තසංතානයේ එදා සම්බුදු බවට පත් වෙදි තිබුණත් මට පේන හැටියට මේ බුද්ධ ශාසනයේ මුල්ම වරට සර්වඥයන් වහන්සේට මේ වගේ අවබෝධයක් තියෙනවා කියලා දෙව් මිනිස් ලෝකයාට පවසන ෆස්ට් ටයිම් එක මේක. එහෙමයි ස්වාමීනි. හරි විශ්මිත හිතනවා. එහෙමයි. දැන් එච්චර ಗುಣ කඳක් දරාගෙන කියන්නේ දේශනා කරන්නේ දෙව් මිනිස් ලෝකයාට. ඉතින් මට හිතුණා ඒ නිසායි අර
ඒ අවස්ථාව පිළිබඳව ඉස්මතු කරන දේශනාවේ මුලින් ඉඳන්ම කරොත් හොඳයි කියලා මට හිතුණා. අවසරයි ස්වාමීනි. මොකද ඊතරම් ආශ්චර්ය බවක් අద్භූත බවක් තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තියෙනවා. තමන්ගේ ගුණ කඳ පවා දෙව් මිනිස් ලෝකයට විවර කරන්නේ යම් කරුණු සහිතව. කරුණු සහිතව. එතකන් දෙව් මිනිස් ලෝකයට සසර දුකින් ඈතර වෙන මාවත විවර කරමින් යනවා. තමන්ගේ ගුණ කඳ විවර කරන්නේ නැහැ. මේ පැන නැගුණු අවස්ථාව තථාගතයන් වහන්සේ ගුණ කඳ විවර කරන්නත් අවස්ථාව බඩපත් වුණා. ඒතර මේ දේශනාවේ නම මහා සීහනාද සූත්‍රය. සිංහයුගේ නාදයක් බඳු විස්තරාත්මක දෙසුම් මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒ දවස්වල අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විශාලා මහනුවර ආසන්නයේ බහි කියලා නගරයක් තිබුණා. අනේ නගරයට බටහිර පැත්තට වෙන්නට වනාන්තරයක් තිබුණා. අනේ වනාන්තරයේ තමයි ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටියේ. ওই දවස්වල විතර මේ සුනක්කත්ත කියන මේ ලිච්ඡවි කුමාරයා මේ බුද්ධ ශාසනය මහාන වෙලා හිටියේ ඇත්තට මෙයා. එහෙමයි ස්වාමීනි. මහාන වෙලා ඉඳලා සිවුරු ඇරලා ගිහිල්ලා පොඩි කාලය. ඊතර මේ සුනක්කත්ත කියන කෙනා භාගතුන් වහන්සේ උපස්ථාන කළා. එහෙමයි. කාලය. උදේශනාවක් තියෙනවා දීඝනිකායේ මේ මට පුදුම හිතුණා. එතකොට මේ දේශනායි කරන කාලවකවානුවේ සුනක්කත්ත භාගතුන් වහන්සේ උපස්ථාන කරනවා. එහෙමයි. මිලිච්ඡවි කුමාරයෙක්. රාජකුමාරයෙක්. එච්චර පුණ්‍ය වාසනාවක් තිබිලා තියෙනවා. ඒක තමයි කියන්නේ අර බෞද්ධ කියන්නේ රාජකුමාරයෙක් වෙන්න ඒ ශ්‍රී නාමය ලබන්න යම් පිනක් තිබ්බට එහෙමයි. මේ ප්‍රඥාව කියන තව එකක් නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න තරනොත් අවස්ථාවක් ලැබිලා. එහෙමයි ස්වාමීනි. එහෙමත් අවස්ථාවක් ලැබිලා අන්තිමට බලන්නකො වෙච්ච වැඩි. ඊට පස්සේ ගිහිල්ලා විශාලා මහනුවරට ඇවිල්ලා පිරිස මැද්දේ දැන් මෙන්න මෙහෙම කියන්න පටන් ගන්නවා ගැලවිජ්ජාවට දැන්. ලැජ්ජයි නේද? එහෙමයි. මොකද කියන්නේ ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතයට ඉහළින් දියුණු කරපු සුවිශේෂී 아무තු ඥානයක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්න නම් දන්නවා. ඒත් එයා හිතුවේ මේක මොන කතාවක් කියලාද තර්කානුකූලව කරන කතාවක් කියලා. අදත් පොට වරද්දගත්තු කට්ටිය ඉන්නවනේ ඔය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේක තර්ක කරන්න ඕන කියන තැන තියෙනවනේ. එතකොට බලන්න මේ වරද්ද ගන්න එක කොච්චර තමන්ටත් හානි වෙලා ඊට පස්සේ මේකට එකතු වෙන තව පිරිසක් ඉන්නවනේ ඊට පස්සේ මේ. එහෙමයි. මේ අසත් පුරුෂ බව නම් පුදුම විනාශයක් කරන්න මේ ලෝකෙට. තර්කානුකූලව කතා කරන දන්න හොඳට විමසන්න දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. හැබැයි හරි නිර්මාණශීලී. ඒව පාවිච්චි කළා තමයි ওই ධර්මීය දේශනා කරන්නේ කියාගෙන දැන් යනවා. හැබැයි ඒකට තව කොටසකුත් එකතු වෙනවා. මොකද්ද? ඒත් හැබැයි මෙහිම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වේ ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරනවා නම් කවුරු හෝ වේවා ඒ ධර්මයේ කියා දුන්නු විදිහට අනුගමනය කළොත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් මුලින් බලන්න දැන් මේ ක්‍රෝධ හිත මුල් කරගෙන ඊතර මේ පාතික කියන සූත්‍රයේ තියෙන දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ ඊතර මේ පාතික සූත්‍රයේ තියෙනවා දැන් මේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කර කර පිටිපස්සෙන් යන ගමම්ම හෙලිවැල්ලෙන් ඉන්න නිගණ්ඨ ආජීවකයෙක් දකින්න. දැකලා හිතනවා අම්මෝ සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නම. එහෙමයි ස්වාමීනි. දැක නේද? එතකොට ඒ අරහත්වය බලබලා හිටියේ කොමකින්ද? හෙලිවැල්ලේ. ඒ කියන්නේ හෙලිවැල්ල දැකීමෙන්ම හිතුවා අම්මෝ නිකලෙස් ඇති. කිසි දෙයකට බැඳීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. අපි ඇත්ත උන් පහදින කට්ටිය නැද්ද? එහෙමයි. අපි පහදින කට්ටිය ඉන්නවා. එතකොට මේ කන බොන එක දිහා බලලා පහදින කට්ටිය ඉන්නවා. අඳින පළඳින ස්වභාවයේ දිහා බලලා පහදින අය ඉන්නවා. ඉන්න තැන දිහා බලලා පහදින අය බලනවා. ඒ අල්ප පිරිසක් තමයි ප්‍රඥාවට පහදින පිරිසක් ඉන්නේ. එහෙමයි. සීල සම්පත්තියට පහදින පිරිසක් ඉන්නේ. ඊට මේ අල්පයි ඊටත් වඩා අල්පයි ප්‍රඥාවට. මොකද ප්‍රඥාව ගෝචර වෙන්නේ ප්‍රඥාව කියන උදාර ගුණේ ගෝචර වෙන්නේ තව ප්‍රඥාව තියෙන කෙනාට. එහෙමයි. ස්වාමීනි සාමාන්‍ය පෘථග්ජන හිතක් මේ රැවටෙන ඇඳම දැන් අර ඇඳුමුත් නැතුව ඉන්න
නිර්වස්ත්‍රව ඉන්න නිගණ්ඨයෙක් දැක්කට පස්සේ අම්මෝ නිකලෙස්ද දන්නේ නැහැ කියලා හිතෙනවනේ. එහෙමයි සාමි. දැන් භාග්‍යතුන් වහන්සේ මේ හිස් පුරුෂයාගේ හිතේ දකින්නවා. එහෙමයි. දැකලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවතිලා අහනවා හිස් පුරුෂය මේ අනේ මේ ඔබට හිතුණ නේද මේ ඉන්නේ රහතන් වහන්සේටමක් කියලා. ඇයි ඔබ වහන්සේට ඉරිසියාද කියලා ඇහුවා. එහෙමයි. අද ඔන්න බලන්න අදත් ඔය වගේම කොච්චර පිරිසක් ඉන්නවද? දැක නේද? ඉතින් අද මේ සිදුවෙන මේ ශාසනික මේ පරිහානියට තින් මහා ලොකු විශ්මයටපත් වෙන දෙයක්වත් නැහැ මේ. එදා සර්වඥන් වහන්සේ වැඩ සිටපු කාලේ සිදුවෙච්ච සිදුවීම් එක බලද්දී. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඉතින් බලන්න දැන් මේ සිදුවීමත් එක්ක එදා උදේවරුේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු පොරවගෙන පාත්‍රයේ සිවුරු අරගෙන විශාලා මහනුවර පිණ්ඩපාත වැඩියා. ඒ වෙලාවේදීත් මේ සුනක්කත්ත කියන ලිච්ඡවී පුත්‍රයා විශාලා මහනුවර මේ සෙනග මැද්දේ මේ විදියට කියෝ ඉන්නව දැක්කා. මොකද්ද දැන් මේ කියා ඉන්නේ? ওই ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂී ඥානයක් නැහැ. ඒ වගේම තමයි ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. ඒකත් කොට යා මැනගත්තේ කොහොමද? තර්කානුකූලව කරන කතාවක් විදිහට. මොකද ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ මිම්ම මනින්න හේතුවක් තියෙනවා. ඒ කාලේ විශාල වශයෙන්ම මේ ශ්‍රමණයන්ගේ මූලික ටාගට් එක තිබ්බේ තර්කානුකූල බව. එහෙමයි. ඒකට ඒක සත්‍යයක් විතරට පදනම් වෙන්නම ඕනේ. තර්කේ විතරයි. එහෙමයි. එතකොට මේ තර්කානුකූලව ඒගොල්ලෝ කරන්නේ කොහොමද? යම් අදහසක් ඒ කාලේ වෙනකොට ප්‍රසිද්ධ වෙලා සමාජගත වෙලා තියෙනවා නම් සත්‍යයෙන් හරි අසත්‍යයෙන් හරි ඊටතර තර්කානුකූලව කතා කරන්න දන්න කෙනෙක් මොකද කරන්නේ? එතකොට අසත්‍යයෙන් සමාජගත වෙලා තියෙන එක තරයගේ තර්කයෙන් බිඳිනවා. එහෙමයි. සත්‍යයෙන් මත පදනම් වෙලා සමාජගත වෙලා එකක් තිබුණා ඒකත් බිඳිනවා. එතකොට අන්න බයිතර තර්කයේ තියෙන හානිය. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතර එයා දන්නෙත් නෑ මේක සත්‍ය මත පදනම් වෙලා හොඳ සමාජගත වෙච්ච හොඳ අදහසක්ද ආකල්පයක්ද කියලා කියන්න එයාට තේරුමකුත් නෑ. මේක අසත්‍ය මත පදනම් වෙච්ච එකක්ද කියලා කියන්න තේරුමකුත් නෑ. එයා කරන්නේ එයාගේ මානසිකත්වයේ යම් සමහර උපතින්ම සකස් වෙන ඒවාක් තියෙනවා සත්පුරුෂ ගති. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සසරින් එනේවා තියෙනවා. එතකොට වර්තමාන මේ කියන්නේ තමන්ගේ ජීවිතේ ගත කරන පිරිසත් එක්ක මුල් වෙලා ඇතිවෙච්ච දේවලුත් තියෙනවා. ඒතර ඒ මුල් වෙලා තමයි එතකොට මෙයා වාදවලට යන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් අද මේ විශාල වශයෙන් සිවුරු දරාගත්තු අය ගාව මේක සෑහෙන තියෙනවා. ඒතර ගොඩාක් වෙයි ඉතින් මහමෙවුනාවට ගරහන අය ගත්තාම ගොඩාක් ඉන්නේ මෙන්න මේ වගේ කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ගොඩක් නෙවෙයි මේ ඔක්කොම ඉන්නේ එහෙමයි. මහමෙවුනාවට ගරහන කට්ටිය ගත්තොත් ඔක්කොම වගේ එහෙමයි ඉන්නේ. එහෙමයි. ඒතර ඒක තේරුම් ගන්න තරම් ඉතින් මන් දා ඉතින් අද වර්තමාන මනුෂ්‍ය බුද්ධිමත්ද කියන අපිට තේරෙන්නේ නැහැ. පිරිසක් ඉන්නවා ඉතින් බුද්ධිමත් පිරිසක් ඉන්නවා. එතකොට කියනවා තර්කානුකූලව කතා කරන්න දන්න හොඳට විමසන්න දන්නවා හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒව පාවිච්චි කළා තමයි ওই ධර්මයේ දේශනා කරන්නේ. ඒත් හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වේ ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කළා නම් කවුරු හරි හෝ වේවා ඒ ධර්මයේ ඒ විදිහට අනුගමනය කළොත් දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා දැන් මෙයා කියනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශවන් වලටත් ඇහුණා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඉතින් සාරිපුත්තයන් මහරහතන් වහන්සේ විශාලා මහනුවර දැන් පිණ්ඩපාතේ වඩින්නේ වැඩි. හරි පුදුමයි දැන් කලබලයක් නැහැ ඉතින්. මොකද මේ දැන් නිකලෙස් උත්තමයනේ. එහෙමයි. මේක බේර ගන්න මෙහෙම දැඟලීමක් නැහැනේ. දැන් මේ සත්‍ය මේක පසක් කරගන්න උමනාව තිබ්බ නමුත් තමන්ගේ ආපු කාරණේට වැඩිය කොහොමද මේ පිණ්ඩපාතේ වැඩිය. පිණ්ඩපාතේ වැඩිලා දානි වළඳලා හවස් වරුවේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. නිකලෙස් උනත් එතකොට ඒ සාරි බලන් හරි ආශ්චර්යයි නේද? එහෙමයි සර්. ඒ කියන්නේ දැන් කලබල වුනේ නැති එක වෙනම කතාවක්. හැබැයි ඒක නිවැරදි කරන්න පෙනී ඉන්නවා කියන එක සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. අපි සමහර අය ඉන්න බණ අහනවා මේ නින්දා අපහාස ඇහිද්දි අනේ අපිට වැඩන්නේ. ඒක මම හිතන්නේ සත්පුරුෂ නෑ කියලා මම හිතනවා.
එහෙමයි. එතකොට අපිට ඔය වැඩක් නැහැ කියලා එහෙම නැහැ. දැන් බලන්න මේ සත්‍ය වෙනුවෙන් අසත්‍ය මේ සමාජගත වෙලා තියෙන එක නැති කිරීම වෙනුවෙන් පෙනී ඉන්න ඕන. එහෙමයි. සාරිපුත්ත මහ රහතන් දැන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. පොද කරේ බුදුරජාණන් මේ දැන් සිම්පතියනේ. දැන් සිම්පතිය මේ කාරණේ ශාස්ත්‍රුන් වහන්සේට මේ බුද්ධ රාජයන් වහන්සේට දේශනා කළා. ඒතර ඒකෙන් විසඳුමක් අරගෙන ඊට පස්සේ ඒක සංඝයා අතර තමන්ට මුණ ගැහෙන මනුෂ්‍ය වර්ගය අතර දේශනා කරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ඒක ඒ නිසා තමයි මේක භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා මේක අහන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ ශාසනයේ මහාන වෙලා හිටපු අර සුනක්කත්ත කියන ලිච්ඡවි පුත්‍රයා සිවුරු ඇරලා ගිහින් දැන් ටික දවසක් වෙනවා. ඉතින් දැන් මේ පුරුෂයා විශාලා මහනුවර මහා සෙනග මැද්දේ අනේ ස්වාමීනි මෙන්න මෙහෙම කියාගෙන යනවා කිව්වා. මොකක්ද ඒ ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතයට ඉහළින් දියුණු කරපු සුවිශේෂී අමුතු ඥානයක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් හැබැයි තර්කානුකූලව කතා කරන්න දන්නවා. ඒ වගේම හොඳට විමසන්නත් දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලෙක්. ඒව පාවිච්චි කළ තමයි ওই ධර්මයේ දේශනා කරන්නේ. ඒත් හැබැයි මෙහිම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වේ ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කළා නම් කවුරු හෝ වේවා ඒ ධර්මයේ ඔහු කියා දුන් විදියට අනුගමනය කළොත් එයාට දුකින් නිදහස් වෙන්න නම් පුළුවනි කියලා කියාගෙන යනවා කිව්වා. එහෙමයි. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින් සාරිපුත්ත ඔය සුනක්කත්ත කියන හිස් පුද්ගලයා එහෙමයි පාවිච්චි කරන්නේ මෝග පුරුෂ. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධ කරන කෙනෙක් කිව්වා. ඔය කතාව කියන්නේ ක්‍රෝධයෙන්මයි කිව්වා. සාරිපුත්ත ඔය සුනක්කත්ත කියන හිස් පුද්ගලයා තථාගතයන් වහන්සේට නිඳා කරන්න ඕන කියලා හිතාගෙනමයි ඔය ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒ අදහසින් කරන ඔය ප්‍රකාශයෙන් තථාගතයන් වහන්සේ ගැන වර්ණාවක්ම කරනවා කිව්වා. මොකද්ද වර්ණාව? දැන් ක්‍රෝධ කරන අදහසින් නිඳා කරන අදහසින් මේක කියන්නේ. බලන්න ක්‍රෝධයට යට වුණාට පස්සේ වෙන වැඩේ එතකොට. එහෙමයි. සාරිපුත්ත මෙන්න මේ තථාගතයන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මීය දේශනා කරා නම් කවුරු වේවා ඒ ධර්මයේ තථාගතයන් වහන්සේ කියා දුන් විදිහට අනුගමනය කළොත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා යම් ප්‍රකාශයක් කරනවද? ওই ප්‍රකාශයෙන් තථාගතයන් වහන්සේට ওই හිස් පුද්ගලයාට තේරුම් නැතුණාට වර්ණාවක්මයි කරන්නේ. එහෙමයි. සාරිපුත්ත ඔය සුනක්කත්ත කියන හිස් පුද්ගලයාට මාසමක මෙතුවක් කල ඉඳලත් මා තුල තියෙන මේ ගුණධර්ම සමූහය ගැන අවබෝධයක් ඇති කරගන්න බැරි වුණා නෙමෙයි. ධර්මය කියන ධර්මානුකූලව ඇති කරගත්තු වැටහීමක් ඇති කරගන්න බැරි වුණා නෙමෙයි හිස් පුද්ගලයාට. එහෙමයි. අන්න බලන්න උට ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකේ මේගේ හිතේ උපද්දන්න මහන්සි ගන්න දේ කුමක්ද? ශාස්ත්‍රුන් වහන්සේ නමක් හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ නමක් හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. ඒතර දැන් මිතුවක්කල් ධර්මයේ කියද්දි දේශනා කරගෙන ගියා සුණක්කතරත් ධර්මයේ කිව්වා. මේ පාතික සූත්‍රයේ විශාල වශයෙන් අවස්ථා දෙනවා ශාස්ත්‍රුන් වහන්සේ හඳුනා ගැනීම පිණිස සුණක්කත්තට. දැන් හෙලිවැල්ලෙන් ඉන්න නිගණ්ඨයාට පැහැදුනාට පස්සේ ඒක භාග්‍යතුන් වහන්සේ දකින්නවනේ. දැකලා අහනෝනේ ඔබ මේ හෙලිවැල්ලෙන් ඉන්න නිගණ්ඨයට පැහැදුනා නේද නිකලස් කියලා. එතකොටවත් සුණක්කතර මේ මොලේ පැහැදුන්නේ අම්මෝ මගේ හිත දැක්කනේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. මොලේ පැහැදුන්නේ නැහැ. මගේ හිත දැක්ක නේද? එහෙම දැක්කේ තු කොහොමද මේ ප්‍රකාශය කළේ? එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන හිස් පුරුෂයෝ තමන් පැහැදිච්ච කෙනා ඕම් බලහන් කියන තව දවස් 7කින් අසවල් තැන අසවල් අසනීප හැදිලා මැරෙනවා කියනවා. බලන්න මේ ක්‍රෝධය කොච්චරද කියනවා නම් මේ හිස් පුරුෂයෙක්ගේ හිතේ ඇතිවෙච්ච ක්‍රෝධය මේක ගිහිල්ලා අර මේ හෙලිවැල්ලෙන් ඉන්න නිගණ්ඨයට ගිහින් කියනෝනේ. ශ්‍රමණ ගෞතමයන් මෙහෙම කතාවක් කිව්වා. තව දවස් 7කින් අසවල් තැනදී අසවල් රෝගෙ හැදිලා මෙන්න මෙහෙම මැරෙනවා කියලා පරිස්සම් වෙන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. කොහොමද වැඩේ? එහෙමයි. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සිවුරු පොටේ ගෑවි හිටියත් බුදුරජාණන් වහන්සේ හඳුනගන්න දක්ෂ නැත්තම් වැඩක් නෑ. එහෙමයි. අන්න ඒකේ වැඩේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. මෙතන වටිනම දේ එතකොට භාග්‍යතුන් වහන්සේ හඳුන ගන්න දක්ෂ වෙන එක. කොහොමද හඳුනගන්න දක්ෂ වෙන්න ඕන? නිකලස් උත්තමී කියලා හඳුනගන්න දක්ෂ වෙන්න ඕන.
සියල්ල අවබෝධ කරපු උත්තමයෙක් කියලා හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. විද්‍යාවන්ගෙන් චරණ ධර්මයන්ගේ යුක්තයි කියලා හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ විදිහට නවහරාදී බුදු ගුණ තුලින් සර්වඥයන් වහන්සේ හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ගුණයන්ගෙන් ධර්මය හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණයෙන් ශ්‍රාවක සංඝරත්නය හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. ඔය විදිහට තමයි එහෙනම් මේ තෙරුවන් කියන දේ තමන්ගේ ජීවිතේට සංවේදී කරගන්න ඕන ওই ක්‍රමයටයි. ස්වාමීනි දැන් අපි පොඩි කාලේ ඉඳලා විහාරස්ථානයට ගොඩ වෙලා භාග්‍යවතුන් වහන්සේගේ පිළිම වහන්සේ දැකලා ප්‍රසාද සිතක් සහිතව සෑම බෞද්ධයෙක් පාහෙම ඉන්නවනේ ස්වාමීනි. ඒ නමුත් අර නවආරාදී ගුණ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ලෙස අරහන් වන්නේ ආදි වශයෙන් විමසීමකටපත් වෙන පිරිස සමහර වෙලාවට ඊට කුඩා වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ස්වාමිනේ කාරණාව අපි දිගටම සිද්ධ කරන්න උවමනා වෙනවා. නේ වන්දනාමානක අපි සර්වඥයන් වහන්සේ සිහි කරගෙන වඳින්න ඕනේ. එහෙමයි. ඒතර පිනක් උපදිනවා. එහෙයි. අනිත් එක තමයි අපි නොදැනුවත්වම අපි ටික ටික කරන්නේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන අපේ හිතේ ගෞරවණීය බවක් උපදිනවනේ. එහෙමයි. ඒක යම් අපිට උපකාරයි. එහෙමයි. ඒ පින උපකාරයි. එතකොට ඒ වෙනුවෙන් තමයි පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන්නේ. එහෙමයි. එහෙම නැතුව කරගෙන විවේචනය කර කර නිඳා කර කර දැන් බලන්න ඒ දැන් අර පිළිමේ තුලින්ම භාග්‍යතුන් වහන්සේ දකින්න ගත්තු මහන්සිය නිසානේ අද මේ වර්තමානයේ විශාල විදියට මේ හානියක් කරගත්තේ මේ වර්තමානයේ. එහෙමයි සාරා. පිළිමේ වෙනස් වෙච්ච ගමන් නිନ୍ଦා පහස ගැරහිලි මේ විශාල වශයෙන් ඇති වෙන ගත්තා. එහෙමයි සාරා. ඇයි පිළිමේ තුලින් විතරක් ශාස්ත්‍රුන් වහන්සේ දකින්න මහන්සිය ගත්ත නිසා. ඒ නිසා තමයි අපගේ ගුරු දේවයන් වහන්සේ පිළිමයක් ගන්න නැතුව මුලින් මේ මනුෂ්‍ය වර්ගයාට තෙරුවන්ගේ ගුණ ඉස්මතු කරන්න මහන්සි ගත්තේ. වර්තමානයේ මං හිතන්නේ මේ පෘථිවි තලයේ මේ ගුරු දේවයන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ රත්නේ තරම් තෙරුවන්ගේ ගුණ ගයන්න මහන්සි ගත්තු පිරිසක් මේ ලෝකේ නැහැ කියලා මං කියන්නේ. එහෙමයි ස්වාමී. තෙරුවන් ගුණ එහෙමයි. ඉස්මතු කළ දෙන්න. එච්චර විශාල අවංක මහන්සියක් ගත්තා. එහෙමයි. ඒ අවංක මහන්සිය තමයි මේ දෙවියන්ගේ පවා මේ ලැබෙන මං හිතන්නේ මේ උපකාරات එක්ක තමයි මේ විතර මේ මහමෙවුනාවේ මේ ස්වභාවයට හේතුව. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් එන්ජීఓකින්වත් හරකින්වත් මේකින්වත් ඒව නෙමෙයි. එහෙමයි. ඒකට අර ඒ නිග්‍රහ කරන පැවිදි අයත් නිග්‍රහ කරන ගිහියොත් දැනගන්න ඕන. තෙරුවන්ගේ ගුණයට ආස කරන දෙවිවරු පිරිසක් ඉන්නවා කියලා. එහෙමයි. තෙරුවන් ගුණේ කතා කරද්දි මේ ලෝකෙ පින කියලා එකක් දියුණු වෙනවා කියලා. එහෙමයි. පින කියලා එකක් දියුණු වෙනවා කියලා මේ විශ්වාස කරන්න ඕන. ඒ විශ්වාසයවත් නැති සිවුරු දරාගත්තු පිරිසක් අද ඉන්නක මේ ශාසනයට විශාල හානියක්. එහෙමයි ස්වාමීනි. ඒ අයම මේ ශාසනය විනාශ කරනවා. මොකද සමහරට ඒ අයගේ ජීවිතවල එහෙම දෙයක් ඒගොල්ලෝ කතා කරලත් නැහැ. ඔය නිඳා කරන කට්ටිය ගැන පොඩ්ඩක් හොයලා බැලුවට පස්සේ ඔය බාහිර ලෝකයේ තියෙන ඩිග්‍රී හදාගෙන ඊට පස්සේ ඒ ඩිග්‍රී වලින් තමන්ගේ ජීවිතේ මුදල් උපයමින් ගත කළා යම් යම් සමාජ සේවයක් කරන්නේ නැති. එහෙමයි. මුදල් උපයමින් පොඩි සමාජ සේවයක් කරගෙන හිටිය මිසක සිවුරක් දරාගත්තු එකේ ප්‍රධාන වගකීම කළේ නැහැ ඇත්තට. මොකද සිවුරක් දරාගන්න එකේ ප්‍රධාන වගකීම තමන්ගේ නිවන් මාර්ග පුරුදු කරගෙන තමන් දෙව් මිනිස් ලෝකයාට තෙරුවන් ගුණයට හිත පහදවන එකනේ වර්තමානයේ හැටියට විශේෂයෙන්. එහෙමයි ස්වාමී. ඒ පසුබිම මේගොල්ලන්ගේ ජීවිතවල නැහැ. එහෙමයි. ඉතින් ඒකේ ආශ්චර්යමයි මහමෙවුනාවේ මෙතරම් පිරිසක් එකතු වෙන්නත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආශ්චර්යය. එහෙමයි. ඉතින් ඒ නිසා මේක තේරුම් ගත්තොත් එහෙම ඔය නිന്ദා අපහාස වෙන කටවල් ටික වැහෙන්නත් යම් හේතුවක් වෙයි සමහර විට. ස්වාමීනි මේ ධර්මයේම ආශ්චර්යය. ධර්මයේම ආශ්චර්යය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ගුණයක තියෙන ආශ්චර්යය තියෙන්නේ මේ. එහෙයි. ඉතින් මේ ඔය නිന്ദා අපහාස කරන කටවල් ටික තියෙන අයගේ හිතවලට මේ කියන දේ වැටහිලා ශ්‍රද්ධාව ඉපදුනොත් ඔය කටවල් ටික වැහිලා සුගතියටවත් යන්න යම් මොකක් හරි අඩු ගානේ මනුස්ස ලෝකෙටවත් එන්න. එහෙමයි. නැත්තම් ඔය විදියට ඔය කටවල් ටික අරගෙන කමුණුත් පිරීලා මනුෂ්‍ය වර්ගයාගේ චිත්තසංතානෙත් විනාශ කළොත් එතකොට ඒ රැස් කරගන්න දේ ලේසි පාසු නෑ නිරේකට යන්න මිසම සකස් වෙනවා මිසක.
එහෙමයි ස්වාමීනි. නිරයකට, පෙරේත ලෝකෙට, තිරිසන් ලෝකෙට තමයි ඉතින්. එහෙමයි. සිගුරක් දරාගත්තු පමණින් සුගතිය යන්නේ නෑනේ. එයාගේ වචනවලත් හොඳ ලස්සන වැදගත් දමනයක් තියෙන්න එපාය. එහෙමයි. ඊළඟට කායික වශයෙන් දමනයක් තියෙන්න ඕන, මානසික වශයෙන් දමනයක් තියෙන්න ඕන. ඒ දමනයට ප්‍රධාන හේතුවක් තමයි මේ තෙරුවන් ගුණ සිහි කරන්න මේ පටන් ගන්න. ඒ නිසා අපි සිහිපත් කරන්න පුළුවන් නම් තෙරුවන් ගුණ සිහි කරන්න කියලා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ සමාජ සේවයෙන් පොඩ්ඩක් ඈත් වෙලා තෙරුවන් ගුණ ටිකක් සිහි කරන්න පටන් ගත්තා නම් හරි. සමාජ සේවයෙන් ඉතින් කරුණාව මෛත්‍රියම් පිනක රැස් වෙන්නේ නැති. නමුත් අර තෙරුවන්ට ගරහන විදිහේ පාපී දේවල් උපදින දෙයක් ඇතුළේ නිර්මාණය වෙලා නැහැ කියලා අපිට තීරණය ඒක. එහෙමයි. නේද? එහෙයි ස්වාමීනි. තෙරුවන්ට ගරහමින් සංඝයාට ගරහමින් මිතුවක්කල් මේ තෙරුවන්ගේ ගුණයෙන් දෙව් මිනිස් ලෝකයාට මහා උපකාරයක් සලපු තැන පවා තීරුම් ගන්න බැරි වෙන විදිහට ඒගොල්ලන්ගේ මානසික විපරීත වෙලා කියලා කියන්නේ ඇයි? තෙරුවන් ගුණයට ඒගොල්ලන්ගේ සංවේදී වෙන්නේ. ඒගොල්ලොත් එතකොට මහමෙවුනායි බණ අහපු කට්ටියකුත් ඉඳලා තියෙනවා. මහමෙවුනායි පොතේ කියවලා තිරුවන් ගුණයට සංවේදී වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ හොයලා තියෙන මොකද්ද? වැරදි. වැරදි හොයලා පොතකුත් ලියලා. සමහර අය. එහෙමයි ස්වාමීනි. ලිය පොත් වල නඩු දාන තවත් කට්ටියක් ඉන්නවා. ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙමයි. දැක්ක නේද මේ? මේ නිවට බව, මේ වසල බව, මේ අසත්පුරුෂකමට උපමානයි. උපමානයි. ඉදා දඹදිව තලයේ පුරා ශාසනය විනාශ කළේ යම්සේද එතකොට අද ලංකාවේ ශාසනය ඒත් සිවුරු දරාගත්තුවම එදා විනාශ කළේ. එහෙමයි. ලංකාව පුරාත් එතකොට අද ලංකාවේ ධර්මයේ විනාශ කරන්නේ. එතකොට මේ සිවුරු දරාගත්තු කට්ටිය ඒ කට්ටිය වටා එකතු කරගත්තු කටමෝර තිස්සල ටිකු තමයි. එහෙමයි. කටමෝර තිස්සල. ඉතින් මේ කාරණේ ගැන හරි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ගිහි ජනතාව විශේෂයෙන් පැවිදි අය නම් ඉතින් එතෙන්ට හිතපත් කරලා මේ තීරුම් කරනවා කියන එක ලේසි නෑ. මම හිතන්නේ මේ සමාජය හදන්න අපිට ලේසි නෑ. එහෙමයි. මේ ගිහි සමාජයේ යම් ප්‍රමාණයකට මම හිතනවා දැනුවත් කිරීමක් කළා ඒ පාපයෙන් මුදව ගන්න සමහරට යම් අවස්ථාවක් තියෙනවා අපිට. ඒ නිසා ඉතින් මේ සිහි කැඳවීම විශේෂයෙන් අර ඒ පාපයන්ට ගොදුරු නොවේවා කියන අදහසින් මේ ගිහි අයට විශේෂයෙන් කරනවා. එහෙමයි ස්වාමීනි. සමහරලාට සමහර පැවිදියා මේකත් අහගෙන ඉඳලා මේකෙත් වීඩියෝ එකක් කට් කරලා මේ සෝෂල් මීඩියා ඔස්සේ ප්‍රචාරය කළා ඒකත් හරහා නින්දා පහස ටිකක් ගේන්නම කරුණක් බවට පත් කර ගන්නවා මිසක කවදාවත් කර්ම තීරුම් ගන්න පිරිසක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. අපි මේ සම්බන්ධයෙන් විශ්මිතපත් වෙන්නෙත් නැහැ. තීරුම් ගත්තේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. මොකද අපි මේ දේශනා ඇසුරින් භාග්‍යතුන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ගියපු සුණක්කත්තගේ ජීවිත කතාව තියෙනවා දීඝනිකායේ පාතික සූත්‍රයේ. භාග්‍යතුන් හතරමී උපස්ථාන කර ගියපු කෙනෙක්. උන්ද අන්තිමට ශාස්ත්‍රුන් වහන්සේට සලකපු විදිය දැක්කට පස්සේ අද මේ අය මේ ශාස්ත්‍රුන් වහන්සේට වඩා විශේෂ දෙයක් ඉතින් අපිට ලබන්න බෑනේ කට්ටිය. නේ? එහෙමයි. හරි සරල දේවල් ඔය. එහෙමයි ස්වාමීනි. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අරහං කියලා මේ හිස් පුරුෂයට හඳුනා ගන්න බැරි වුණා සාරිපුත්ත. ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා මේ හිස් පුරුෂයාට හඳුනා ගන්න බැරි වුණා සාරිපුත්ත. ඒ වගේම සර්වඥයන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි කියලා මේ හිස් පුරුෂයාට හඳුනා ගන්න බැරි වුණා. ඒ වගේම සර්වඥයන් වහන්සේ සුගත ගුණයෙන් යුක්තයි, ලෝකවිදු ගුණයෙන් යුක්තයි, අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් යුක්තයි. දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා මේ ගුණයන්ගේ යුක්තයි කියලා මේ ස්පුරුෂයාට අඳුන ගන්න බැරි වුණා සාරිපුත්තය. එහෙමයි. දැක්ක නේද? එහෙයි. ළඟ ඉඳගෙන උපස්ථානත් කළා කියන බණත් ඔක්කොම අහගෙන ඉඳලා අන්තිමට අර අද වර්තමානයේ මහමෙවුනායි බණහලා වැරදි හොයලා පොත් ලියපු අය වගේම මට මේක දේශනා කියවද්දි මතක් වුණේ කට්ටිය. එහෙමයි. මහමෙවුනායි පොත්වල නඩු දාන්න හදනවා වගේ පිරිසකුත් ඉන්න වගේම සුණක් අත්තල පිරිසක් අදත් ඉඳලා තියෙනවා එදත් ඉඳලා තියෙනවා. එහෙමයි. ඒ සුණක් අත්තල. එහෙමයි. හරි පැහැදිලි. එහෙමයි. ඒ වගේම පින්වත් සාරිපුත්ත ওই සුණක්කත්ත කියන හිස් පුද්ගලයට මා තුළ තියෙන මේ ගුණධර්මයන් හඳුනා ගන්න බැරි වුණා. තව විස්තර කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් එරදි ප්‍රාතිහාර පාන්න පුළුවන් කියලා මේ හිස් පුද්ගලයට හඳුනා ගන්න බැරි වුණා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ එරදි ප්‍රාතිහාර ලස්සනට විස්තර කරනවා. මේක තව ඉස්සරහටත් දසබල ඥානවලක් තියෙන නිසා මම ඒ කාරණේ කෙටියෙන් කියලා නතර කරනවා.
ඒ වගේම සාරිපුත්ත ඔය සුණක්කත්ත කියන හිස් පුද්ගලයාට මා තුළ තියෙන ගුණධර්ම තේරුම් ගන්න බැරි වුණා. ඒ කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දිව්‍ය නේත්‍රයෙන් යුක්තයි කියලා. දිව්‍ය ශ්‍රවණී යුක්තයි කියලා හඳුනා ගන්න බැරි වුණා නේ මේ හිස් පුද්ගලයාට. එහෙමයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කුමද්ද සත්වයන්ගේ පුද්ගලයන්ගේ සිත් ගැන තේරුම් ගන්න පුළුවන් සිත් දකින්න පුළුවන් කියලා මේ හිස් පුද්ගලයාට තේරුම් ගන්න බැරි වුණා නේ. කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට දේශනා කරනවා සාරිපුත්ත හරි ලස්සන කාරණාවක් දේශනා කරනවා. දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසබණ්ඨානම් පටිජානාති. සාරිපුත්ත තථාගතයන් වහන්සේ දසබල ඥානයන්ගේ යුක්තයි කියන. ඒ දසබල ඥාන තුල පිහිටලා තමයි කියන සාරිපුත්ත තථාගතයන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකය අතර සිංහනාද කරන්නේ. හරි ආශ්චර්යයි නේද? එහෙමයි. මොකද කියන්නේ? තථාගතයන් වහන්සේ මේ දසබල ඥානයන්ගේ යුක්ත වෙලා කියන ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරන ආසබන් තහනම් පටිජානාති. පරිසාසු සීහනාදන් නදති පිරිස්මැද්දි සිංහනාද කරනවා කියනවා දසබල ඥාන මත පිහිටා. බ්‍රහ්මචක්කම් පවත්තේදී උතුම් දහම් සක මැනවින් ප්‍රවර්තනය කරන්නේ එකතන පිහිටලාද? දසබල ඥාන තුළ පිහිටලායි කියනවා. එහෙමයි. එතකොට කෙනෙක් මේ සිංහනාද කියුවා කෙනෙක් හිතනවා එතකොට මේ සිංහනාදයක් වෙන්නේ අර දැන් අද යුගයේ සිංහනාද කියලා කියන්නේ අර තර්කානුකූලව කතා කරන දේවල් වලට. එහෙමයි. මොකද ඒකට හේතුව මේ ධර්ම ධාතු සංවේදී වෙන්නේ නැති වුණාට පස්සේ මේ ධර්ම ධාතුවේ දුක නම් වූ ආරි සත්‍ය ගැන විස්තර කරනවා. විස්තර කළාට පස්සේ කෙනෙකුට පහදින්නේ නැහැ. ඒතර එයාට ඒක පහදින්නේ නැත්තම් මොකද වෙන්නේ? එයාට ඒක සිංහනාදයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දුකේ හට ගැනීම කියලා දෙනවා. දුකේ නැතිවීම මාර්ග ඉස්මතු කරනවා. පටිච්චසමුප්පාද දේශනා කරනවා. පංච උපාදානස්කන්ධය ආයතන සර්වඥයන් වහන්සේ දේශනා කළායුරින් විස්තර කළාට පස්සේ ඒක සංවේදී වෙන්නේ නැති කෙලතොලු කියන්නේ කටවාචාල කියන අදහස. එහෙමයි. ඉතින් විශේෂයෙන්ම දුෂ්ප්‍රාච්‍ය වෙන්න ප්‍රධානම හේතුව තමයි කියන කටවාචාලකම. එහෙමයි. දේශනාවේ තියෙනවා ඒක. ස්වාමීනි දැන් ගිහි ජීවිතය ගත කරන අපිත් බොහෝ අවස්ථාවල හදාරන්න විමසන්න ඉඩකඩ වෙන් කරගන්නවට වැඩිය කියවන්න යමු වුණොත් ඉන්නේ එහෙම මොනතරම් විපත්තියක්මයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ කටවාචාල බවත් එක්ක ප්‍රඥාව පිහිටන්නේ. එහෙයි. ඒ කටවාචාල කියන්නේ එතකොට ඇද හොයන ඒවා, නිന്ദා පහස කරන ඒවා, අවලාද කරන ඒවා. ඊට පස්සේ ඒකත් එක්ක යාගේ ධර්මයට හිත පහදින්නේ නැහැ. ඊට පස්සේ තියෙන තර්කානුකූලව කතා කර නිന്ദා පහස කර ඉන්නක විතරයි තියෙන්නේ. මාර්ගයට පිටපැත්තෙන් වෙනම අනිවාර්යෙන් මාර්ගي පිටපයින්. එහෙමයි. එතකොට ඒකටම සංසාරේ මේක සකස් වෙච්ච පිරිසක් ඉන්නවා. කටවාචාල පිරිසක්. නිന്ദා පහස කරන. ඒත් දැන් බලන්න ඒක නිසා ඒගොල්ලන්ගේ ජීවිතවල සීල සම්පත්තිය ගැන කතා කිරීමක් නැහැ. කටවාචාලයි. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ සීල සම්පත්තිය ගැන කතාවක් නැහැ. ඒතර කෙලින්ම ඒගොල්ලෝ කතා කරන්නේ අභිධර්මයේ කියලා ධර්ම පාඨයක් අරගෙන එච්චරයි. සිත් ගැන හඳුනා ගන්න ඕන මෙහිමයි කියේ. තමන්ගේ හිතට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ විපත්තිය තේරෙන්නේ. එහෙමයි. දැන් කටවාචාල වෙන්නේ තමන්ගේ හිතේ තියෙන මේ විනාශයක් නිසානේ. තමන්ගේ හිත තමන්ට තේරුම් ගන්න බැරි වුණාමනේ. එහෙමයි. එතකොට විකෘති කියේ ලෝකෙට කියන තමන්ගේ ඕන තරම් විකෘති තියෙනවා. තමන්ගේ විකෘතිය හඳුනා ගන්න දක්ෂ නැහැ. කටවාචාල කෙනා කෙලතුළු කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ඉතින් ඒ කෙලතුළු කෙනාට බොජ්ජංග ධර්ම වඩනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන. බොජ්ජංග ධර්ම වඩන්නේ නැතුව සත්‍තිස් බෝධිපාක්ෂික සංවේදී වෙන්නේ නැහනේ. පංච උපාදානස්කන්ධ ආයතන පරියා සංවේදී වෙන්නේ නැහැ. ඒතර ඔහොම එකක් කතා කරගෙන හිටියොත් මිසක. එහෙමයි. තමන්ගේ අඩුපාඩු ඉතින්නේ. ඒතර බුදුරජාණන් දේශනා කරන තථාගතයන් වහන්සේගේ මේ තථාගත දසබල ඥාන මත පිහිටලා ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරනවා. පිරිස් මැද්ද සිංහනාද කරනවා. ඔය බලයන්ගේ යුක්තව තමයි කියන උතුම් දහම්සක ප්‍රවර්තනය කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඔන්න මේ දසබල ඥාන නම් වූ දහම් පරියාය නම් වූ සුන්දර දහම ඉස්මතු වෙනවා. හරි ආශ්චර්යයි. එතකොට පළවෙනි දසබල ඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමද්දී ඉද සාරිපුත්ත තථාගතෝ
තානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. එහෙමයි. එතකොට මේ ලෝකේ සමහර දේවල් තියෙනවා සිදු වෙන දේවල් තියෙනවා. කිසිම හේතුවක් මත මේ ලෝකේ සිදු නොවන දේවලුත් තියෙනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඒ සිදුවෙන්න පුළුවන් දේ සිදුවෙන්න පුළුවන් දෙයක් හැටියටත් සිදුවෙන්න බැරි දේ සිදුවෙන්න බැරි දෙයක් විදිහට ඒ අයුරින්ම එහෙමයි. දකින්නේ තථාගතයන් වහන්සේ. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එතකොට තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා තථාගතයන් වහන්සේගේ අවබෝධයට පැහැදිච්ච ප්‍රතිපදාව වඩපු රහතන් වහන්සේ නමක් ඉන්නවා ධාතු කුසල කියලා. ඒ ධාතු කුසල ස්ථාවින් යුතු රහතන් වහන්සේට ඒ හැකියාවන් ටික උපදිනවා කියලා භාගතුනා දේශනා කරනවා. සියලු රහතන් වහන්සේලාට නෙමෙයි. එහෙමයි. ධාතු කුසල රහතන් වහන්සේට. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ඒ ධාතු කුසල රහතන් වහන්සේ තමයි ඒක සංවේදී වෙන්නේ. කොහොමද මේ ලෝකෙ සිදුවෙන්න පුළුවන් දේ හැටියටත් සිදුවෙන්න බැරි දේ හැටියටත් ඒ අයුරින්ම යථාර්ථයක් විදියට පිහිටන ඥානයක් ඇති වෙනවා. එහෙමයි. ඒක හරි ආශ්චර්ය තථාගතයන් වහන්සේගේ චිත්තසංතානි බලයක් විදියට පිහිටන එකක් ඒක. ස්වාමීනි මොනතරම් පරිපූර්ණ ඥාන සම්පත්තියකින් යුතුව සාප්තුන් වහන්සේ වැඩ වාසය කරන. හරි ආශ්චර්යයි. දැන් මෙතරම් උදාාර ඥානයක් තියාගෙන තමයි මේ දෙව් මිනිස් ලෝකයේ අතර සැරිසරමින් ඒ සත්‍ය ආඥා පතරුවෙන් වාසය කරන්නේ. එහෙමයි. සුණක් අතර තේරුම් ගන්න බැරි වුණා. ස්වාමීනි අපගේ සාප්තුන් වහන්සේ මේ බඳු වන්නේ කියා ශ්‍රාවකෙක් කොතරම් පහදින්න ඕනද නේද? එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි. දැන් හරි පුදුමයි. එතකොට දැන් බලන්න මේක බලයක් විදිහට පිළිහිටනවා කියන හරි ආශ්චර්ය කාරණාවක්. දැන් බලන්න බලයක් විදිහට පිළිහිටනවා කියන අපි පොඩ්ඩක් මේ සරල උදාහරණයකින් කියන්නේ. දැන් මේ කියන කාරණේ අරගෙන වර්ධවට හගන්න තෝ මේක තේරුම් ගන්න ඕන. අපි දැන් බලන්න දැන් මේ අපි දැන් ඔතන අපි දැන් ලයිට් දානකොට අපි ලයිට් වල ස්විච් එකක් තියෙනවානේ. ඒතර බලන්න දැන් බලය කියන එක ස්විච් එක දක්වාම තියෙනවා. ස්විච් එක ඔන් කරපු ගමන් මොකද වෙන්නේ? බලය වැඩ කරන්න පටන් ගන්නවා. බලයේ ස්වභාවය වගේ. ස්විච් එක දාන්නේ යම් මොහොතක එමසරින් බල්බ් එකපත් වෙලා ප්‍රමාද වෙන්නේ නැහැ නේ. එහෙමයි. ආන්ගේ වගේ ෂණයෙන් සුළු මොහොතින් තථාගතයන් වහන්සේට මේ දේවල් විශේෂ වෙන්නේ. දැන් අපි බල්බ් එක තිබුණාට ස්විච් එක ඕන් කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? බල්බ් එකපත් වෙන්නේ නැහැ නේ. එහෙමයි. ආන්ගේ වගේ තමයි තථාගතයන් වහන්සේට අදාළ කාරණේ පිළිබඳ තමන්ගේ අදිෂ්ඨානමය ස්වභාවයක් හිතේ උපද්දන තාක්කල් ඒක සංවේදී වෙන්නේ. හැබැයි ඒක තියෙනවා. එහෙමයි. ඒක තියෙනවා. ඒ සරල කාරණාවක්. දැන් බලන්න අපිට දකුණු අතයි වම් අතයි කියලා දෙකක් තියෙනවා. දැන් අපේ කයේ තියෙන අංගපසක ඔක්කොම තිබුණත් අපිට ඒකේ අවධානය යොමු කරන තාක්කල් අපි ඒ අවයව සිහි වෙන්නේ නැහැ. එහෙමයි. තේරෙනව නේද? එහෙයි ස්වාමීනි. ඒ තමන්ගේම කයේ තියෙන තමන් අවුරුදු 50ක් කෙනෙක් නම් 50 පුරාව ළඟ තියන් හිටපු දේවල්. යන තැන හැමතැනම ළඟ තිබිච්ච දේවල් වුණත් සංවේදී වෙන්නේ කොමක් කරොත්ද? ඒකට අවධානය යොමු කළොත් විතරයි. එහෙම නේද? අවධානය යොමු කරන කතාකල් තමන්ගේ දකුණු අත, තමන්ගේ වම් අත, තමන්ගේ දකුණු පාදයේ, තමන්ගේ දකුණු මේ පාදයේ කියලා තමන්ට සිහි වෙන්නේ. සිහි වෙන්නේ කොහොමද? අවධානය පිහිටවපු කොහොමද සිහි වෙන්නේ? එහෙමයි. එහෙම නේද? ඒ වගේ තමයි තථාගතයන් වහන්සේගේ ਸਰව ඒ සිත තුළ දසබල ඥාන පිහිටලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවේදී ඒකේ ප්‍රයෝජන ගන්න. එහෙමයි. අවශ්‍ය අවස්ථාවේදී ප්‍රයෝජන ගන්න. පුදුම ආශ්චර්යයක් මේක. ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අහෝ මං සරණ යනවා කියලා සාදු සාදු හිතන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මං දිවිහිමියෙන් ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්න කියලා හිතන්න ඕනේ. එහෙමයි. ඒ ගුණ හිත හිතයි සරණේ පිහිටන්න ඕනේ. එහෙමයි. ඒ ගුණ හිත හිතා සරණේ පිහිටන එකේ තියෙන ආශ්චර්යයක් තියෙනවා. මොකද්ද? අපිට මුදන් සංසාරේ අපේ ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී නිගණ්ඨනාථ පුත්තත් මම සර්වඥයි කියලා කියාගෙන ගියා. ඒතර සර්වඥ කියන වචනෙට විතර නම් අපි පහදින්නේ. සමහරට අපි
බුදුවරු පහළ වෙලා ඉන්න කාලේ තා බුදු වෙලා කියාගත්තු කට්ටිය ඉන්නද එදාත් හිටියා. එහෙමයි. ඒතර අනාගතෙත් ඉන්නව නැති නේ. රහතන් වහන්සේ සැබෑ රහතන් වහන්සේලාත් ඉන්නව රහතන් වහන්සේලා හොරුත් ඉන්නවා. එදත් හිටියා. අදත් ඉන්නවා. මාර්ගඵලලාභී ශ්‍රාවකයොත් ඉන්න මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ කියන හොරුත් ඉන්නවා අනිවාර්ය නැති නේ. එදත් හිටියා. අදත් ඉන්නවා. ආන් එකටයි කියන්නේ ගුණයට පහදින්න කියලා. එහෙමයි. අරහත්ත්වයට පහදින්න කියන්නේ ඒකයි. දැන් මේ දසබල ඥාන ගැන විසරද ඥාන අහලා විසරද ඥාන ගැන හිත හිතා මම සරණ ගිය භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා හිත පහදින්න ඕන. හිත පහදින්න ඕන. එහෙම වඩන කෙනාට සරුවඥයන් වහන්සේ මුණ ගැසුණත් කවදාවත් අතහරින කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නැත්තම් අතහරින්න පුළුවන්. සුනක් අත්ත වගේ. එහෙමයි ස්වාමීනි. සුනක් ඊට දේවදත්ත. එහෙමයි. අතහැරගත්තනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වගේ බුදු සාසනේ කොච්චර හිටියාද? එතකොට එහෙම වෙන්න පුළුවන් අපි අතහැර ගන්නවා. ඉතින් අතහැර ගන්න නැත්te කොහොමද තිබ්බොත්? ගුණයක් තිබ්බොත් අතහැර ගන්න. දැන් බලන්න වර්තමානයේ මම උදාහරණයක් කියන්න. ඔන්න මේ තරුණ ළමයි කසාද බඳින. කසාද බැන්දාට පස්සේ අපි තුමු දැන් තමන්ගේ නැන්දල මාමලා තමන්ට හොඳට සලකනවා කියලා. හොඳට සලකනකොට ප්‍රඥාව තියෙන කෙනා නේද මේ සැලකිලි මැද්දේ අම්මයි තාත්තයි කියන්නේ කවුද කියලා වෙනම හඳුනගන්නේ. නැත්නම් අර සැලකිලි මැද්දේ මොකද වෙන්නේ? ඒ අම්මයි තාත්තයි මේ අම්මයි තාත්තා දෙන්නම සමානයි කියලා හිතන්නේ අපි. අම්මා තාත්තලත් වඩා හොඳයි කියලා. හොඳයි කියලා හිතනවනේ. එහෙමයි සර්. ඒකට අපි සලකන්න ඕන. නමුත් අපි වඩා ගුණවත් කවුද කියලා තමයි තේරුම් අරගෙන ඉන්න ඕන. එහෙමයි. ඒක තමයි ප්‍රඥාවත් එක බහිරන එක. එතකොට සැලකිලි වලට විතරක් නම් අපි කියා කරන්නේ. එතකොට සැලකිලි වලින් විතර නම් කෙනෙක් මනින්නේ. එතකොට අපිට තමන්ගේ දෙමව්පියෝ දෙන්න විශේෂත්වයක් කියලා තමයි තේරෙන්නේ. එහෙමයි තේරෙන්නේ. ඒතර මේ ඕනම දෙයක විශේෂ දේ හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. විශේෂ උත්තරමේ හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ බව. විශේෂ පිරිස හඳුන ගන්න ඕන ශ්‍රාවක සංඝ රත්නය කියන පිරිස. එහෙමයි. විශේෂ දැනුම හඳුන ගන්න ඕන ස්වාක්ඛාත සම්දිට්ඨික ධම කියලා. මේ කුසලතා ටික නැත්තම් එයා සතර පායේ නිදහස් වුණු මානසිකත්වයක් හැදෙන්නේ නැහැ එයාට. ඇයි? එයාට හැමතිස්සෙම තියෙන වර්ධන බුද්ධ කියලා වචනේ හිච්ච ගමන් වැරෙත්තෙන්ට යන්නත් පුළුවන් හරිතෙන්ට යන්නත් පුළුවන්. එහෙමයි. ධර්මයේ කියනවා කියලා හිච්ච ගමන් වැරෙත්තෙන්ට එකතු වෙන්නත් පුළුවන් හරිතෙන්ට එකතු වෙන්නත් පුළුවන්. ධර්මේ නේද? ගුණ වශයෙන් පැහැදිලා නැහැනේ. එහෙමයි. ඔහු ධර්මයේ අහන එච්චරයි. බුද්ධ කියන වචනේ එච්චරයි. සංඝ කියන වචනෙට විතර නම් පැහැදිලා තියෙන්නේ. එතකොට යා මාර්ගඵලලාභී කොහේ කිව්වත් රැවට්ටුවක් ඔහු විතන. එහෙමයි. ඔහු විතන. එතකොට ඒ විශාල හානියක් තියෙනවා මේ ගුණ වශයෙන් හඳුන ගන්න බැරි වුණාට පස්සේ. ඒතර බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි. එතකොට මේ සාරිපුත්ත තථාගතයන් වහන්සේ මේ සිදුවෙන්න පුළුවන් දේ හැටියටත් සිදුවෙන්න බැරි දේ හැටියටත් තථාගතයන් වහන්සේ තුල ඊ ආකාරයෙන්ම යථාර්ථයෙන් මෙතිව් යම් අවබෝධයක් තියෙනවද සාරිපුත්ත අන්නේ අවබෝධය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් සාරිපුත්ත කියන බලයක්. එහෙමයි ස්වාමී. පොඩි එකක් නෙමෙයි. එහෙමයි. ඒ බලයට පැමිණලා තමයි සාරිපුත්ත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරන්නේ. මේ පිරිස් මැද්දේ සිංහනාද කරන්නේ සාරිපුත්ත ඒ බලයට පැමිණිලයි. උතුම් දහම්සක ප්‍රවර්තනය කරන්නේ සාරිපුත්ත ඒ බලයට පැමිණිලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේ. එහෙමයි. පුදුම ආශ්චර්යයි. එහෙමයි. ඒතර මේ පිළිබඳ සොඳුරු විග්‍රහයක් තියෙනවා. අපිට ඒක දැන් කරන්න වෙලාවමදි අපි කරුණු කීපයක් හරි මේ කරමු. එතකොට ඒ පිළිබඳ සොඳුරු විග්‍රහයක් තියෙනවා. බහුධාතුක කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමී. මේ බහුධාතුක සූත්‍රයේ තියෙන හරි ලස්සනයි. ඒකෙදි බුදුරජාණන් දේශනා කරනවා මේ ඉදානන්ද බික්කු ආනන්දයන් වහන්සේට මෙතන විශේෂයෙන් කියන්නේ සංඝයාත් ඉන්නවා. අට්ඨාන මේතං අනවකාශ මේක වෙන්න බැරි දෙයක් කියනවා. අවකාශ රහිතයි කියනවා. අවකාශ රහිතයි කියන්නේ ඒක වෙන්න ඉඩක් නැහැ කියලා කියනවා. යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ
කංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය. යම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක දිට්ඨි සම්පන්න පුද්ගලෙක් මේ කියන්නේ. කියන්නේ දෘෂ්ටිය ඍජු කරගත් මේ බුද්ධ ශාසනයේ දෘෂ්ටිය ඍජු කරගත්තු කෙනෙක්. එහෙමයි. ඒතර දෘෂ්ටිය ඍජු කරගත්තා කියලා කියන්නේ තනිකර කෙලෙස් දුරු කරන මාවත පිරිසුදු වුණා කියන එකයි. තමන්ගේ හිතේ රාගය, දේශය, මෝහය දුරු කරන මාවත පිරිසුදු වෙච්ච කෙනෙක්. එහෙමයි. එතකොට එයා තනි වුණත් එයාට ඒ ගමනේ යන්න පුළුවන් ස්වභාවය තියෙන කෙනෙක්. මාවත ඍජු. මාවත ඍජු. එහෙමයි. කරන්න ඕන මොකද්ද කියන අවබෝධය හොට තියෙනවා. ආයේ කිසිවෙකුට ඔහු වෙනස් කරන්න බෑ. එහෙමයි ස්වාමී. වෙනස් කරන්න බැරි කිනා. එහෙමයි. තෙරුවන් ගැන නම් තෙරුවන් ගැන තියෙන ප්‍රසාදේ සම්පූර්ණ මුල් බැසගෙන තියෙනවා. වෙනස් වෙන්නේ සාස්ත්‍රුන් වහන්සේ අතහරින්නේ නෑ යා. එහෙමයි. ඒ කෙනාට කියනවා දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනා කියලා. ඒකාන්තේ නිවන් දකින විදියට තමන්ගේ කය වචන මනස හසුරවන්න දන්න කෙනා. එහෙමයි. නේතන් ඨාන විජ්ජතිති පජානාති කවදාවත් මෙන්න මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා දන්නවා කියන මොකද්ද? සංස්කාර නිත්‍ය වශයෙන් ගන්න නැහැ කවදාවත්. ඒ කියන්නේ තමන්ගේ රූපය පිළිබඳ තමන්ගේ හිතේ ඒ දෘෂ්ටි සම්පන්න පිරිසිදු වෙච්ච කෙනාගේ හිතේ තමන්ගේ රූපය පිළිබඳ තමන්ගේ හිතේ නිත්‍ය වශයෙන් ගැනීමක් නැහැ. එහෙමයි. එතකොට එහෙම නිත්‍ය වශයෙන් ගැනීමක් නැත්තම් මොකද වෙන්නේ? රූපය මුල් කරගෙන රූපය වෙනස් වෙද්දී ආධ්‍යාත්මී අඬල වැළපිලා තමන්ගේ හිතේ මේ දේවල් ආවත් එම සැනින් සිය උපද්දගෙන සංසිඳවන්න පුළුවන් මානසික හැකියාවක් පරිවර්තනය කරගෙන ඉවරයි. එහෙමයි. තමන් විඳින සැප දුක උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් ගන්නවා නිත්‍ය වශයෙන් කවදාවත් ගන්නෑ. අනිත්‍ය කියන අවබෝධය තියෙනවා. එහෙමයි. තමන් යම් දෙයක් හඳුන ගන්නවද හඳුන ගන්න දේවල් හැම දෙයක් පිළිබඳවම අනිත්‍ය වශයෙන් වැටහීමක් තියෙනවා. තමන් යම් දෙයක් හිතනවද හිතන සෑම දේ සංස්කාර පිළිබඳව අනිත්‍ය වශයෙන් වැටහීමක් තියෙනවා. නිත්‍ය වශයෙන් ගන්නෑ. එහෙමයි. තමයි යම් දෙයක් දැනගන්නවද ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් දැනගන්නවද ඒ දැනගන්න සෑම දෙයක් පිළිබඳව අනිත්‍ය වශයෙන් වැටහීමක් තියෙනවා. නිත්‍ය වශයෙන් කවදාවත් දෘෂ්ටි සම්පන්න පුද්ගලයා ගන්න නැහැ කියන. එහෙමයි. ඒක සිදු නොවන දෙයක් මේ ලෝකේ. උතර බලන්නේ සිදු නොවන දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙනවා කියලා දකින්නේ කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දසබල ඥානයක්. එහෙමයි. ස්වාමීනි විනිවිද දකින්න ප්‍රඥා බලයක බලයක් ඒක. එහෙමයි ස්වාමීනි. පැහැදිලිවම කියා සිටිනවා. සිංහනාදයක් විදිහට දේශනා කරන දෙවි මිනිස් ලෝකයට. මේක වෙන්නෙම නැහැ කියලා. ඒක වෙන්නෙම නැහැ කියලා යම් දෙයක් තථාගතයන් වහන්සේ දෙවි මිනිස් ලෝකයට අතර දේශනා කළාද දෙවියන්ට බෑ කියන්න මේක වෙනවා කියලා. මරුන්ට බෑ මේක කියන්න මේක වෙනවා කියලා. බඹුන්ට බෑ කියන්න මේක හරස් වෙන්න බෑ මේක වෙනවා කියලා. ශ්‍රමණේකට කියන්න බෑ මේක වෙනස් වෙනවා කියලා. බ්‍රාහ්මණයෙකුට ඇවිල්ලා කියන්න බෑ මේක වෙනස් වෙනවා කියලා. අනිත් පැත්තේ දහම්සක අපපතිවත්යන් කියන්නේ ඒකට කරකවන්න බෑ අනිත් පැත්ත. එහෙමයි. ස්වාමීනි වෙනව නම් වෙනවමයි. ලෝකේ ඉක්මවා සිටින උදාර සම්බුද්ධත්වයේ ශ්‍රී සම්බුද්ධ ලෝකේ ඉක්මවා ගියපු තැන. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඉතින් බලන්න එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි මං සරණ යන්නේ කියලා හිත අන්න සරණ පිටින් තැන්න. එහෙමයි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නම මං සරණ යන්නේ. එහෙමයි. හැමතිස්සෙම මේ ධර්මයේ අහලා ශාස්ත්‍රූත්වයම සිහි කරන්න පින්වත්නි. ඒ ශාස්ත්‍රූත්වයෙන් බැහැර නොවන හිතක් හදාගන්න. ඒ ශාස්ත්‍රූත්වයෙන් බැහැර නොවන හිතක් හදා තමයි යෝනිසෝ මනසිකාරයේ දියුණු කර වාසය කරන්න. අන්න එතන රැකවරණේ තියෙන තැන. ධර්මයෙන් දූපතක් හදනවා කියන්නේ අන්නේ කාරණේට. එහෙමයි ස්වාමීනි. දූපතක් හදනවා කියලා කියන්නේ රැකවරණයක් තියෙන තැනක් හදනවා. මොකද්ද රැකවරණේ? මේ විදිහට හිත හැදුවට පස්සේ ඔහු සසර පුරා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර නොවන කෙනෙක් වෙනවා. මොන වගේ බුදුරජාණන් වහන්සේ නමක්ද? මේ වගේ දසබල ඥානයන්ගෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ නමකින් බැහැර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ දසබල ඥානයන්ගෙන් සුසදි ශාස්ත්‍රුන් වහන්සේ නමක් අවබෝධ කරපු ධහමකින් බැහැර වෙන්නේ. ඒ දසබල ඥානයන් වහන්සේ සරණ ගියපු ඒ ධර්මයේ සරණ කරගත්තු ශ්‍රාවක සංඝ පිරිසකින් බැහැර වෙන්නේ. එහෙමයි. ශ්‍රාවක සංඝ පිරිස කිව්වම ඕන තරම් පිරිස ඉන්න පුළුවන් නේ. සිවුරක් දරාගත්තත් ඕන තරම් ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ හිම හිටි පමණින් ඒ හැම කෙනෙක්ම සරණ කරගන්නේ.
මොකද තමන්ගේ චිත්ත සංතානීය දෘෂ්ටිය විනාශ කරනවනේ අනිත් පිරිස. එහෙමනේ තියෙන්නේ. ආකල්ප සම්පත්තිය විනාශ කරනවා. කල්යාණ මිත්‍රත්වයේ හදන්නේ නැති. හදන්නේ නැහැ එතන. පාප මිත්‍රයෙක්. එහෙමයි ස්වාමීනි. පාප මිත්‍රයෙක්. තිරුවන්ගෙන් බැහැර කරනවා. ඒ නිසා මේ අපිට මේ දුර්ලභම උපකාරය තමයි සසරේ තිරුවන් සරණ පිහිටන්න වාසනාව ලැබීම. ඒ නිසා සතුටු වෙන්න මේ පින්වත් පිරිසට මේ උදාාර පින කරගන්න භාග්‍ය උදා වුණා දවසේ. කල්ප ගණනකට දුර්ලභ බුද්ධ රත්නයේ පිළිබඳ දෙව් පිණිස ලෝකයාට හිත පහදවන්න භාග්‍ය උදා වුණා මේ පින සසර පුරා. ඒ ශාස්ත්‍රීය සම්පත්තිය ගැන හිත පහදවාගෙන සසර දුකින් ඈතර වෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අසම සම අසහාය අද්විතීය අපගේ සාතුන් වහන්සේ පිළිබඳව ස්ථීරසාරව හදවතේ විරාජමාන කරගන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් පෙන්වා වදාලා අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අප හැමදෙනාම ආදර ගෞරවයෙන් නමස්කාර කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස කාලයේ යෙදුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මිය පරලෝකීය චිත්‍රා ඉන්ද්‍රාංගනී නාරංගොඩ මෑණියන්ට සහ සජිතා ප්‍රියංවදා විජේසිංහ සෝහිරියට පින් අනුමෝදන් කිරීම පිණිස ඩුබායි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු පින මේ පිඟුතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා මීට වසර 12කට පෙර. ඉනම් 2009 ජූලි මාස 9 වන දින මිය පරලෝකීය චිත්‍රා ඉන්ද්‍රාංගනී නාරංගුණ පින්බර මෑණියන්ට සහ 2020 ජූලි මාස 10 වන දින මිය පරලෝකීය සජිතා ප්‍රියංවදා විජේසිංහ සෝයුරියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මීට වසර 12කට පෙර ඉනම් 2009 ජූලි මාස 9 වන දින මේ පරලෝකීය චිත්‍රා ඉන්දාංගනී නාරංගොඩ පින්බර මෑණියන්ට 2020 ජූලි මාස 10 වන දින මිය පරලෝකීය සජිතා ප්‍රියංවදා විජේසිංහ සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන් පානදුර වලාන මහ පන්සලේ වැඩවෙසෙන පින්වත් කස්සප ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා විශේෂයෙන් පින් අනුමෝදන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය සජිතා ප්‍රියංවදා විජේසිංහ සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් සුදත් විජේසිංහ පින්බර ඒ ඩුබායි පදිංචි පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ හිත මිත්‍රාදීන්ට ඥාතීන්ට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට
ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපට පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද විශේෂයෙන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ මිය පරලොව යන්නට යෙදුන චිත්‍රා ඉන්ද්‍රාංගනී නාරංගොඩ පින්වන්ත මෑණියන්ට, ඒ වගේම සජිතා ප්‍රියන්වදා විජේසිංහ පිනැති සොහොයුරියට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අසහායස්ම සමද්විතීය භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ හදවතේ විරාජමාන කොටගෙන ජීවිත ගමන නිම කරන්න ජාතිය වාසනාවන්ත වුණොත් මොනතරම් අසරයක් මෙහි පිට නිර්මාණය වනවාද. ඉතින් අපේ මහා සංඝරත්නය ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.